नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संफप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि තුන්වෙනි අප පසුගිය දිනෙහි කතා කළේ කාමාවචර කුසල කර්මය ගැන. ඒ කාමාවචර කුසල කර්ම හේතුන්ගේ වශයෙන් කියනවා නම් විහේතුක කුසල්, විහේතුක කුසල් කියලා කොටස් දෙකකටයි බෙදෙන්නේ. ඒ ත්‍රිහේතුක කුසලයේද ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසලය, ත්‍රිහේතුක ඕමක කුසලය කියලා නැවත කොටස් දෙකකට බෙදෙනවා. ද්විහේතුක කුසලයක්, ද්විහේතුක උත්කෘෂ්ඨ, ද්විහේතුක ඕමක කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒ ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසලයෙන් ලබා දෙන විපාකය, ප්‍රතිසන්දි විපාකය ත්‍රිහේතුකයි. ත්‍රිහේතුක ඕමක, ද්විහේතුක උත්කෘෂ්ඨ කියන ඒ කර්ම වලින් ලබා දෙවන ප්‍රතිසන්දිය ද්විහේතුකයි. ත්‍රිහේතුක ඕමක, ද්විහේතුක උත්කෘෂ්ඨ. ඊළඟට ද්විහේතුක ඕමක කුසලය ලබා දෙන විපාකය අහේතුකයි. ප්‍රතිසන්දිය අහේතුකයි. ඒ නිසා තමයි දැන් අපි මිනිස් ලෝක ගැන කතා කරනවා නම් මනුෂ්‍ය ලෝකයේහි මිනිසුන් වශයෙන් උපදනා සමහරෙක් ත්‍රිහේතුක ප්‍රතිසන්දිකයි. තවත් සමහරක් ද්විහේතුක ප්‍රතිසන්දිකයි. තවත් කොටසක් අහේතුක ප්‍රතිසන්දි. අහේතුක ප්‍රතිසන්දිකයන්ට උපතින්ම ඔවුන්ගේ ප්‍රතිසන්දි සිතෙහි අලෝභ, අදෝස, අමෝහ කියන මේ හේතු තුනෙන් එකක්වත් ඔවුන්ගේ ප්‍රතිසන්දි සිතෙහි ලැබෙන්නේ නැහැ. ඒ නිසායි ඔවුන්ට අහේතුක ප්‍රතිසන්දිකයෝ කියන්නේ. ද්විහේතුක ප්‍රතිසන්දිකයන්ගේ ප්‍රතිසන්දි සිතෙහි අලෝභ, අදෝස කියන හේතු දෙක තිබෙනවා. අමෝහය නැහැ. ඒ නිසායි ඔවුන් ද්විහේතුක ප්‍රතිසන්දිකයෝ. ඔවුන්ට උපතින්ම ලක් ඥානයක් නැහැ. දැන් ප්‍රතිසන්දි සිත ඥාන විප්‍රයුක්ත එකක්. ඊළඟට ත්‍රිහේතුක ප්‍රතිසන්දිකයන්ට උපතින් ලද ඥානයක් තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිසන්දි සිතෙහි අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුනම තිබෙනවා. එයින් ඒ තුන් දෙනාගෙන් නැත්නම් පුද්ගලයන් වශයෙන් සැලකන විට අහේතුක පුද්ගලයා, ද්විහේතුක පුද්ගලයා, ත්‍රිහේතුක පුද්ගලයා කියන මේ තුන් දෙනාගෙන් ඒ ශාසනයක් මුණ ගැසුණු කල්හි ඒ ශාසනික ප්‍රතිපදාවෙහි යෙදී ශාසනයෙන් ලබාගත හැකි උතුම් තත්වයන්. එහෙම නැත්නම් ශාසනයෙන් ලබන අර්ථය, සිදු කරගන්න අර්ථය වශයෙන් ගන්නා සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණීම.
කල හැකි වන්නේ ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිකයන්ට පමණයි. ඒ ජීවිතෙහිදී ද්වි හේතුකයන්ට හා අහේතුකයන්ට ඒ ජීවිතෙහිදී මාර්ගඵලාදිගමනයක් කිරීමට හෝ ධ්‍යාන උපදවා ගැනීමට හෝ පුළුවන් කමක් නැහැ. එහෙත් ඔවුන්ට ඊට අනුතුරු ආත්ම භාවය ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් ලැබීමට මෙහිදී පින්දහම් කිරීමට කිසිදු බාධාවකුත් නැහැ. එපමණක් නෙවෙයි වරක් මෙහිදී අහේතුක ප්‍රතිසන්ධිය ලබා තිබෙන කෙනෙක් අතීත භවයන්හි කරන ලද ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් මරණාසන්න අවස්ථාවේදී ඇතැම් විටක ඉදිරිපත් වුණොත් ඒ මරණයෙන් පසුව ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් ඊළඟ ආත්ම භාවයෙන් ලබන්නට පුළුවන්. ඒකට බාධාවකුත් නැහැ. ඒ වගේම මෙහිදී ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කර ගැනීමට බාධාවකුත් නැහැ. කරගන්නටත් පුළුවන්. ඉතින් ඒකට අපේ නිදර්ශන අපේ බණ පොතේ සඳහන් වෙනවා. මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේට මේ පිටු පිළිගන්නු වඳුරෙකු පිළිබඳ කතාවක්. ඒ වඳුරා බුදුරජාණන් වහන්සේට මේ පිටු පිළිගන්වලා ඒ නිසා Taman සිදු කරගත්ත ඒ පින ගැන සතුටු වෙමින් එහාට මෙහාට පැන පැන ඉන්නා විට ඇදවැටි උලකෑණී මැරි උපන්නේ දෙව්ලොව මණ්ඩූක දිව්‍ය පුත්‍රයාය කියන නමින් ප්‍රසිද්ධ වුණා. ඒ වගේම පාරිලෙය ඇතා පිළිබඳවක් එබඳුම තත්වයක් දක්වා තිබෙන්නේ ඒ ඇතාද මිය ගොස් දෙව්ලොව උපන් බව. එයින් තෙන්නේ ඔවුන් ඇතාත් ඒ වඳුරාත් කියන ඒ දෙදෙනාම ඒ જાතියෙහි ප්‍රතිසන්ධිය වුණගේ අහේතුක ප්‍රතිසන්ධිය. ඒක මිනිසෙකු හැටියට ඉපදත් නෙවෙයි. දුර්ගති අහේතුක ප්‍රතිසන්ධිය. ඒකට කියන්නේ දුර්ගති අහේතුක ප්‍රතිසන්ධිය. ඒ දුර්ගති අහේතුක ප්‍රතිසන්ධියක් ලබා සිටි අයට ඊට අනුතුරු ආත්ම භාවය ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් කරගන්නට බැරි නෑ. එහෙම අවස්ථා තිබෙනවා. ඉතින් තිරිසනුන්ට ඒ විදිහේ පිනක් දහමක් කරගන්නට අවස්ථාවක් ලැබෙනවයි කියන එක කලාතුරකින් සිදුවන සිද්ධියක් විය හැකියි. නමුත් එහෙම තත්ත්වයක් ඇති වෙනවයි කියන එක වළක්වන්නේ නැහැ. එහෙම වන්නට පුළුවන්. ඒ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල් කර ගැනීමේ තිබෙන ප්‍රයෝජනය ඒකයි. ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් ඒ නිසා ලබාගත හැකියි. ඒ පින ඉදිරිපත් වුණොත් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් ලබා ගන්න. ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්ධියක් ලක් කෙනෙකුටම පමණයි. ඒ જાතිය ඊට පසු જાතියක ගැන නෙවෙයි කියන්නේ. ඒ જાතියේදී ධ්‍යාන මාර්ගඵල කියන ඒවාට කියන උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා. ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම ලබාගත හැකි ඒ ජීවිතයේදී ත්‍රි හේතුක ප්‍රතිසන්ධිකයකට පමණයි. දැන් ඒ සනාථ කරන ගාථාවක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තකෙහි එන විසුද්ධි මාර්ග නැමැති ග්‍රන්ථය කළ බුද්ධගුරු සාතුආචාර්යන් වහන්සේ තමන්ගේ ඒ කෘතියට මාතෘකා වශයෙන් තබාගත්ත සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජටේ ජටං කියන ඒ ගාථාවෙහි සපඤ්ඤෝ කියන මේ වචනයෙන් දක්වලා තිබෙන්නේ ඒ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිකය. ත්‍රි හේතුක ප්‍රතිසන්ධිකයවයි සපඤ්ඤෝ. ಜಾති ප්‍රඥාව උත්පත්තියෙන්ම ලබන ලද නුවණ ඇති තැනැත්තා කියන එකයි සපඤ්ඤෝ කියන්නේ. ඒ ප්‍රඥාව ඒ ගාථාවේ ස්ථාන තුනක ප්‍රඥාවම දැක්වෙනවා. වෙනත් නම් වලින්. එක තැනකදී නිපකෝ කියන වචනයෙන් දැක්වුවා. නේපක්ක කියලා කියන්නේ නේපක්කං විච්ඡති සබ්බකිච්ච පරිනායිකා පාරිහාරීය පඤ්ඤා කියා. එය මේ පහදලා තිබෙනවා. සබ්බකිච්ච පරිනායිකා කියන්නේ හැම කටයුත්තකදීම ඉදිරියෙහි යන. සබ්බකිච්ච පරිනායිකා පාරිහාරීය පඤ්ඤා. ඒ ප්‍රඥාව නිසා තමයි ඒ අවස්ථාවලදී කළ යුත්ත දැනගෙන සිදු කරන්නේ. දැන් මේ අවස්ථාවේ දැන් ඔය භාවනා කරන පින්නතුන්ට උනා යම් අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවේදී තමා කුමක් කළ යුතුද කියලා දැනගත යුතුයි. එහෙම නැත්නම් Tamanට භාවනා මාර්ගයේ වැරදි යන්නට පුළුවන්. දැන් ඔය කෝසල්ල ගැන කියන තැන්වල තියෙන්නේ එහෙම ඒවා දසවිධ අර්පණා කෞශල්‍ය කියලා එන්නේ.
මේ යස්මින් සමේ චිත්තං නිග්ගහේතබ්බං තස්මින් සමේ චිත්තං නිග්ගන්හාති යස්මින් සමේ චිත්තං පග්ගහේතබ්බං තස්මින් සමේ චිත්තං පග්ගන්හාති ඔය ආදි වශයෙන් ඒ භාවනාව සමුද්ධිමත් කර ගැනීම සඳහා ඒ අවස්ථාවන්හිදී ඒ තැනැත්තා විසින් කළ යුත්තේ කුමක්දයි කියලා දැක්වෙනවා. ඒකට කෝසල්ල කියන්නේ නුවණට. කෝසල්ල. ඒකමයි කුසල කියන එකෙත් ඒ තේරුම තිබෙනවා. කුසලතාවය කියන්නේ දක්ෂතාවය කියන්නේ මේ ප්‍රඥාව පිළිබඳවමයි. ඒ එන්නේ. ඒ අපනා කෞශල්‍ය අපනා කෝසල්ල කියන්නේ. ඒ කෞශල්‍ය නුවණ. ඒ නුවණ තිබෙන්නට ඕන කෙනෙකුට. ඒ නුවණ ඒ අවස්ථාවේදී කළ යුත්ත දැනගෙන කරන්නා වූ නුවණ. ඒ නිසා වැරදි දෙයක් ඒ අවස්ථාවේදී කරන්නේ නැහැ. හරි දෙයක් කරන්නේ. ඊබඳු නුවණකටයි නීපක්ක කියලා කියන්නේ. ඒ නීපක්ක සංඛ්‍යාත වූ ඒ නුවණ යම් කෙනෙකුට ඇත්තේ නම් ඒ තැනත්තා තමයි නිපකෝ කියන නමින් දැක්කේ. ඒ ගාථාවේ නිපකෝ කියලා. ඒ ගාථාවේ තවත් තැනක එනවා පඤ්ඤංච භාවයන්. එහෙම එනවනේ. සපඤ්ඤෝ කියලා උත්පත්තියෙන්ම ලබන ලද නුවණ ඇති තැනත්තා ගැන කීවා. ඊළඟට නීපක්ක කියන මේ ප්‍රඥාව පිළිබඳව කිව්වා. ඒ ඇත්තේ කියන තේරුමෙන් නිපකෝ කියලා. ඊළඟට ඒක නැත්තා කුමක්ද වඩන්නේ? චිත්තං පඤ්ඤංච භාවයන්. චිත්තං ච භාවයන් පඤ්ඤංච භාවයන්. චිත්තං ච භාවයන් කියේ සිත වැඩි වෙයි කියන එකෙන් එතන දක්වන්නේ සමත භාවනාව කියන. සමාධිය වඩා කියන. සමාධිය වඩන්නේ පඤ්ඤංච භාවයන්. පඤ්ඤා කියේ එතන විදර්ශනා ප්‍රඥාව. විදර්ශනා ප්‍රඥාව වඩන්නේ. එහෙම වඩලා තමයි අර මේ හෙට්ටු පරිය වශයෙන් කියලා උඩ යට කියන මේ වශයෙන් මේ තෘෂ්ණාවෙන් බැඳී සිටින ඒ තෘෂ්ණා අවුල් ජාලය කපා හරින්නේ. එහෙම කෙනෙක් කියලා ඒ ගාථාවෙන් දැක්වෙන්නේ. ඒ ගාථාව කියන්නට විස්තර කරන්නට නෙවෙයි මට උවමනා කළේ. ඒ ප්‍රඥාව කියන මේ ධර්මෙහි තියෙන වටිනාකම. එතකොට උපතින්ම ලබන ලද නුවණ ඇති කෙනෙකුටයි ඒ જાතියේදී ශාසනයෙන් ලබාගත හැකි උතුම් අර්ථය සිදු කර ගන්නට පුළුවන් බව. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවකදී වුවත්, උන්වහන්සේ ජීවමානව සිටින අවස්ථාවකදී වුවත්, උන්වහන්සේගෙන්ම බණ අසලා ඒ ධර්ම මාර්ගෙහි ඒ ජීවිතයේදී පිළිපැද්දා. තමා ද්විහේතුකෙක් එහෙම නැත්නම් අහේතුකෙක් නම් ඒ ජීවිතය තුලදී නම් මාර්ගඵලාධිගමනයක් කරන්නට බෑ. අනේ ඒ නිසා ත්‍රි හේතුක කුසල් කිරීමත් ඒ ත්‍රි හේතුක කුසල් උත්කෘෂ්ඨ බවට පමුණවා ගැනීමත් කියන මේ දෙක ගැන සැලකීම. එහෙම උත්කෘෂ්ඨ කුසල් කරගන්නට පුළුවන් වන්නේ කුසල් වලින්ම පිරිවරාගත් කුසලයෙන්. කුසලයක් වෙතොත් සමහරෙකුට කුසල් කරන අවස්ථාවලදී ඒ කුසලය තත්වයෙන් බාල වීමට හේතු වන කරුණු යෙදෙනවා. සමහර විටක ඒ කුසල් කරන අවස්ථාවේදී වටපිටාව ඊට සම්බන්ධ වන අයත් හේතු වන්නට පුළුවන්. ඊට සම්බන්ධ වන අය කරන ඒ අයගේ කියුම් කෙරුම්ද මේ කරන තැනැත්තාගේ කුසලය බාල වීමට එක කාරණයක් වන්නට බැරි නෑ. ඒ මොකද Taman කරන තැනැත්තාගේ සිත ඒ නිසා වෙනස් වුණොත් අධෛර්යයටපත් වුණා. නැත්නම් නරක වුණා. තරහ ගියෝ. ඔය ආදි වශයෙන් කුසල් කරන අවස්ථාවවලදී හැමදෙනාම කුසල් සිත්ම දිගටම උපදවාගෙන කුසල් කරනවයි කියන එක තමාරු වැඩක්. ඒ කුසලයේ ඒ කුසල ක්‍රියාවට පුණ්‍ය ක්‍රියාවට සම්බන්ධව සිටින අනිත් අය කරන වැඩ තිබෙනවනේ. ඒවා නිසා හෝ කෙනෙකුට තරහ යන්නට ඉඩ තිබෙනවා. ඔක කොහොමද කරන්නේ කියලා ඒ නිසා තරහ වෙලා සමහර විටක ඒ තරහව ටික වේලාවක් පවතින්නටත් පුළුවන් මේ පින කරන අවස්ථාවේ. ඉතින් මේ පින් කරන අවස්ථාවවලදී සමූහයක් එකතුව කරන අවස්ථාවකදී ඒ සමූහයේ යම් යම් එක්කෙනා ඒ අවස්ථාවවලදී හැසිරෙන ආකාරය දැක්කම ඉතින් බොහෝ විට කෙනෙකුට තරහ ආදී ඒ නරක ගති සිතේ ඇති වෙනවා. එහෙම වුණොත් දිගටම කුසල් සිත නෙවෙයි. ඒ අතරතුරේ අකුසල් සිද්ද උපන්නා.
එහෙම උපදිනකොට අර කුසලයට එහි නියම ශක්තිය ඇතිව උපදින්නට බැරි කමක් ඇති. එහෙම උපන් එකක් වුණත් පස්සේ ඇතිවෙන නරක ධර්ම නිසා අකුසල ධර්ම නිසා බාල වෙන්නට ඉඩ. එහෙම ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් නුනොත් ඒක වන්නේ ත්‍රි හේතුකෝමක. ඕමක කියන්නේ පහත් කියන තේරුම. උත්කෘෂ්ඨයි කියන්නේ උසස්, ඕමක කියන්නේ පහත්. එතකොට උසස් කුසලය පහත් කුසලය කියලා ඒ කුසලය වෙන්කොට දක්වන්නේ එයට ලැබෙන උපකාර අනුව. කුසලයට උපකාර කුසලයෙන් මිසක අකුසලයෙන් නෙවෙයි. අකුසලයෙන් ඊට ලැබෙන්නේ අපකාරයක්, උපකාරයක් නෙවෙයි. ඒ අපකාරය ලැබුණු කුසලය ඒ කුසලයේ තත්වයෙන්ම පවතින්නේ නැහැ. ඒක දුර්වල වෙනවා. අන්න එහෙම දුර්වල වීමට හේතු වන කරුණු තිබෙනවා. ඒකනේ දැන් සමහරෙක් පින් කරන විට අත්ුක්කංශනය පරවම්බනය කියන එක. මමයි පින් කරන්නේ. ඒ නිසා Taman උසස් කොට ගන්න. අන්‍යයන් පහත් කොට ගන්න. එහෙම අත්ුක්කංශන පරවම්බන මා වගේ පින් කරන්නට අනිත් අය දන්නේ නැහැ. ආදි වශයෙන් එහෙම වුණත් ඇති වෙන්නට පුළුවන්. අර නරක සිත. පින් කරන්නට ඕනේ ඊට හොඳින් තමයි. නමුත් ඒ කරන අවස්ථාවේදී අනුන්ගේ කෙරුම් සමග ගටා මේ තමාගේ කුසලය නරක කරගන්නට නරක. Taman කරන වැඩේ හරියට කරා. ඒක දැනගන්න. ඒ කියන්නේ දැනගෙන ගියොත් කතරගමේ කියන්නේ ඒ නොදැන පින් කරන්නට බොහොම අමාරුයි. නොදැන. ඒ නිසා දැනගන්න. මේ වගේ දේවලින් කුසලයේ බාල වෙනවයි කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දන්නේ නැහැ. ඒ නිසායි කොයිතරම් වියදම් කළත් නියම විදිහේ පිනක් කරගන්නට බොහෝ දෙනෙකුට අවස්ථා නොලැබෙනවා. නොදත් ඒ නිසා හොඳට කරුණු දැනගෙන මොනතරම් පෙළඹීම් ඇති වුණත් සිත නරක කරගන්න. සිත නරක වීමට පෙළඹීම් ඇති වෙනවා. මේ සාමාන්‍ය දැන් අපි අතර ඉන්න අප අතර සිටින අය හැමදෙනාම එක තත්වයේ නෙවෙයි. ඒ වගේම චරිත වශයෙන් සැලකතන් හැමදෙනාගේම තිබෙන එකම චරිතයක් නෙවෙයි. චරිත වශයෙන් සැලකන විට සමහරු ඉන්නවා ද්වේෂ චරිතය. ඊටා සුළු කරුණක් ඇති. තරහව ඇතිවන්න. නේ. පුටුවක පය හැකුණක් ඇති. පුටුව කඩන්න. ඒ වගේ අය සිටිනවා. එහෙම ද්වේෂ චරිතයන්. ඒ වගේම මෝහ චරිතයන්. ශ්‍රද්ධා චරිතයන්. බුද්ධි චරිතයන්. නොයේ චරිතවත් අය සිටින්නේ. ඒ අය සමග තමයි අපි කාටවත් වැඩ කරන්න ඉන්නේ. එහෙම අවස්ථාවලදී Taman ඥානාන්විතව වැඩ කරන්නට ඕනේ. ඒකටයි නුවණ ඕනේ. නුවණ ඉතාම අවශ්‍ය වන්නේ නිසා. නුවණින් කටයුතු කරන කෙනෙකුට කා සමගත් කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. එහෙම නැත්නම් තමාගේම තියෙන ලොකුකම තමාගේ හොඳකමත් සමහර විටක ලොකුකමකට හැරෙන්නට පුළුවන්. එහෙම නරක කරගන්නට ඉඩ තිබෙනවා. මේ හොඳකමම නරකට හිටින්නට පුළුවන්. අනුන්ව පහත් කොට සැලකීම. එහෙම නොකොට පින උසස් කරගන්නට බලන්න උත්සාහ කරා. ඒකට දැනගන්නට ඕනේ. ඒ දැන ගැනීම තිබුණොත් වරක නැත්නම් වරක වුවද Taman කරන පින හොඳ තත්වයේ පිනක් කරගන්නට තමාට පුළුවන්. එහෙම උත්කෘෂ්ඨ කුසලයක් ඇති කෙනෙකුට මරණාසන්න අවස්ථාවේදී ඒ කුසලය ඒ පින විපාක දීම සඳහා එළඹ සිටියොත් හෙතෙම ඒ හේතු කොටගෙන ලබන ප්‍රතිසන්දිය ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් වෙනවා. එහෙම නැත්නම් ද්වි හේතුක උත්කෘෂ්ඨ ත්‍රි හේතුක ඕමක කියන ඒ தത്വයටපත් කුසලයක් නම් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටින්නේ ඒ හේතු කොටගෙන ලැබෙනවා ද්වි හේතුක ප්‍රතිසන්දිය. එහෙමත් නොවේ නම් කරන ලද කුසලයේ ද්වි හේතුක වූ අතර පෙරපසු සිත්වලින් ලැබුණේ අපකාරයක් නම් ඒ කුසලය ද්වි හේතුක ඕමක කුසලයක් නම් ද්වි හේතුක ඕමක කුසලයක් මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටියොත් ඒ නිසා ලැබෙන ප්‍රතිසන්දිය අහේතුක ප්‍රතිසන්දිය. කුසල අහේතුක ප්‍රතිසන්දිය. ඒක අප ඉගෙන ගන්නනේ උපේක්ෂා සහගත කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. එහෙම ප්‍රතිසන්දියක් ලැබෙන කෙනෙක්ට ඒ තැනත්තා උපතින්ම අන්ධ කෙනෙක් වන්නට පුළුවන්. උපතින්ම බිහිරි කෙනෙක් වන්නට පුළුවන්.
ಜಾතියන්ද ಜಾති බදිර, ಜಾති මූඝ ගොළු කෙනෙක් වෙන්නට පුළුවන්. ಜಾතියේල බොහෝම මෝඩ කෙනෙක් වෙන්නට. ಜಾති උම්මත්තක උපතින්ම පිස්සු ඇති කෙනෙක් වෙන්නට. උබතෝ භ්‍යංජනක ස්ත්‍රී පුරුෂ නිමිති දෙකම තිබෙන කෙනෙක් වෙන්නට. නපුංසක ස්ත්‍රී පුරුෂ කියන මේ දෙවර්ගයටම අයත් නොවන තත්වයේ කෙනෙක් වන්නට. පණ්ඩක බලවත් වූ කාම තෘෂ්ණාව ඇති අහේතුක පුද්ගලයෙක් වෙන්නට පුළුවන්. ඒ විදිහේ ඒ පහත් තත්වයක මිනිස් ජීවිතයක් ලබන්නට හේතු වෙනවා ද්වි හේතුක කුසලය ඕමක වීම හේතු කොට. ඒ නිසා පින් කරන විට පින හොඳින් කරන්න. ත්‍රි හේතුකව කරන්න. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් කරගන්නට පරිස්සමෙන් කරන්නට ඕන. පිරිස කවුරු වුණා කරන එක්කෙනයි දැනගන්නට ඕන. පිරිස ඒ මොකද අනුන් හදන්නට අපිට අමාරුයි. ඉස්සෙල්ල Taman හැදෙන්නට ඕන. ඒකයි ප්‍රධාන කාරණා. Taman හැදෙන්නට ඕන. අපි බොහෝම උත්සාහ කරහන. අනුන් හදන්නට. අපි හැම විටම බලන්නට ඕනේ Taman ගැන. Taman දෙස හැරී බලන්නට ඕන හැම තිස්සෙම. තමා හරිද කියලා. තමාගේ හරි බවක් කියවෙන්නේ නැහැ. එහෙම අවස්ථාවකදී වුණා. තමා තරහ වෙන හරියට තරහ වෙනවා නම් කිපෙනවා නම් මේ හොඳ වැඩක් කරන අවස්ථාවක. ඒකෙන් පිරිස වරද වෙන්නට පුළුවන්. Taman වැරදින් මිදිලා නැහැ. තමා තරහ වීමම තමාගේ වරදක්. ඒ නිසා Taman කරන සමහර විටක Taman බොහොම වියදම් කරලා කරන වැඩක් වෙන්නට පුළුවන්. ඒකෙන් Tamanට හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකි පිනක් කරගන්නට බැරි වෙනවා. ඒ තමා හැදුනේ නැති නිසා. තමාගේ සිත හදාගත්තේ නැති නිසා. මම මේ කරුණු නැවත මතක් කිරීමක් හැටියටයි කීවේ. අද මට කියන්නට තිබෙන්නේ විස්තර කරන්නට තිබෙන්නේ රූපාවචර කුසල කර්මය සහ අරූපාවචර කුසල කර්මය කියන මේ දෙක. රූපාවචර කුසල කර්ම කියන මේවා අපි ඉගෙන ගත්තා පහක් තිබෙනවායි කියලා. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන කුසල චිත්තේ, විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ඥාන කුසල චිත්තේ, පීති සුඛ ඒකග්ගතා සහිත තතිය ඥාන කුසල චිත්තේ, සුඛ ඒකග්ගතා සහිත චතුත්ථ ඥාන කුසල චිත්තේ, උපේක්ෂා ඒකග්ගතා සහිත පංචම ඥාන කුසල චිත්තේ කියලා කුසල් සිත් පහක්. ඒවාට රූපාවචර කුසල් සිත්. ඒ පිළිබඳව අපි විස්තර කලින් දැනගෙන තිබෙනවා. ඒවාට කියනවා ධ්‍යාන කුසල් සිත් කියලා. රූපාවචර ධ්‍යාන, රූප ධ්‍යාන කියලා පොතින් සඳහන් කරනවා. එහෙම මේ කුසල් සිත් වලින්ද කෙරෙන්නේ කුසලයෙන් කෙරෙන කෘත්‍යය තමයි. කුසලයෙන් කරන වැඩේ කුමක්ද? අකුසලයන් දුරු කිරීම. ඒ අකුසලයන් දුරු කිරීමේ කෘත්‍යය මේ කුසලයෙන් කෙරෙනවා. ඒක කාමාවචර කුසලයෙන් කෙරෙනවට වඩා උසස් තත්වයකින් සිදු කරනවා ඒ රූපාවචර කුසල. රූපාවචර කුසලයෙන් අකුසලයන් දුරු කොට තැබීම විස්කම්බන ප්‍රහාණ කියලා දැක්කේ. ඔබා තබන දිගු කලක ඒ ධ්‍යාන බලය, ධ්‍යාන ශක්තිය ඇතිතාක් කල ඒ ධ්‍යානයන්ගෙන් ඔබා තැබූ නීවරණයන් මතුවන්නේ නැහැ. ඒ විදිහට ඔබා තබන දුරු කරන බවක් ඒ ධ්‍යානය වලින් කෙරෙනවා. ධ්‍යාන කුසල් වලින් කෙරෙනවා. ඉතින් මේ කුසලය ගැන කියන්නට තිබෙන්නේ රූපාවචර කුසලය කර්ම වශයෙන් ගත් කල. ඒක කර්මයක් නේ. දැන් පටිච්චසමුප්පාදයේදී එන අවිජ්ජාපච්චය සංඛාරා කියන ඒ සංඛාර නාමයෙන් දැක්වෙන කර්මවලට ඒ රූපාවචර කුසල කර්ම පහක් ඇතුළත්. ඒවා පුඤ්ඤාභි සංඛාර කියන ඒ ගොඩට ඇතුළත් වන්නේ. ඒ කුසල් සිත් පහක් ඒවායේ චේතනා තමා එතන ගන්නෙ සංඛාර හැටියට. ඒ ධ්‍යාන කුසල් වල තිබෙන චේතනා පහ සංඛාර. ඒකට කර්ම ඒවා. මොන කර්මද? දැන් අපි කර්ම පිළිබඳව කර්ම සිදු කෙරෙන ద్వාරයන්ගේ වශයෙන් කර්මය කාය කර්ම, වාක් කර්ම, මනස් කර්ම කියලා දෙවදෑරුම් කොට දැනගන්න. කාය කර්ම, වාක් කර්ම, මනස් කර්ම. දැන් අකුසලයන්ගේ එහෙම කාය කර්ම, වාක් කර්ම, මනස් කර්ම කියලා අපි ඉගෙන ගත්තා.
ඒ වගේම කුසලයන්ගේ කාය කර්ම, වාක් කර්ම, මනස් කර්ම කියලා ඉගෙන ගත්තා. දැන් මේ කර්ම තමයි ඒ නිසා මේ දොරටු තුනෙන් යම් කිසිවකට අයත් කර්ම වෙන්නට ඕන. ඒ ධ්‍යාන කුසල් වන ඒ රූපාවචර කුසල කර්ම. මොන ద్వාරයටද අයිති? ඒක මනසට නැත්නම් සිතට. මනෝද්වාරය. ඒ මනෝද්වාරයේ ඇතිවන මනෝද්වාරෙහි මිසක වෙන ద్వාරයක උපදින කර්මයක් නෙවෙයි. ඒ නිසා තමයි ඒ ධ්‍යාන කුසලයෙන් කෙනෙකු කතා කරනවා නෙවෙයි. කතා කරන්නේ. ධ්‍යාන කුසලයෙන් කෙනෙක් එහාට මෙහාට සක්මන් කරන්නේ නැහැ. ඒ විදිහේ ක්‍රියා සිදු කිරීම ඒ ධ්‍යාන කුසල් වලින් කරන්නේ නැහැ. ධ්‍යානයේ කුසලයෙන් කරන වැඩක් තමයි ඉරියව්ව වෙනත් සිතකින් ඇති කරන ලද ඉරියව්ව නැති වෙන්නට නොදී රකින්න. ඉරියව්ව දරන. දැන් අපි මෙහෙම ගනිමු. යම්කිසි සිතකින් ඒ ධ්‍යාන උපදවා ගත්ත කෙනෙක් අපි ගනිමු එයා ඇවිදින. ඒට හේතු වන්නේ කාමාවචර සිත්. කාමාවචර ජවන් ඊට හේතු වන්නේ. එහාට මෙහාට යනකොට කාමාවචර ජවන්. දැන් ඊළඟට ඒ තැනත්තා යම්කිසි තැනක වාඩි වෙනවා කියන්නේ. ඒ වාඩි වීමේ ඉරියව්ව සිදු කරන්නේද කාමාවචර ජවනයන්. ඊළඟට ඒ තැනත්තා වාඩි වෙලා භාවනා කරනවා. ඒ භාවනා කරනකොට පළවෙනිම භාවනා කරනකොට උපදින්නේද කාමාවචර සිත්නේ, කාමාවචර කුසල් සිත් එහෙම උපදින්නේ. ඔහු එතන ධ්‍යානයට පැමිණෙනවා. ධ්‍යානයේ කිව්වේ කාමාවචර නෙවෙයිනේ, එතන රූපාවචර කුසල. රූපාවචර කුසලයක් උපදවා ගන්න. ඊළඟට ඒ රූපාවචර කුසලය උපදවා ගත්තේ තැනත්තා ඒ රූපාවචර කුසලයට නැවත සමවැදීම් වශයෙන් ධ්‍යාන සමාපත්තියට සමවදිනවා නම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ධ්‍යාන සමාපත්තියට සමවදිනවා. නැවත නැවතත් ඒ ධ්‍යාන සිතම උපදිනවා. ඉරියව්ව මේ ආරම්භ කළේ ඒ සිතෙන් නෙවෙයි. නමුත් වෙන සිතකින් ඇති කරන ලදී ඉරියව්ව වෙනස් වන්නට නොදී මේ සිතින් ඒක දරන. ඉරියාපතම්පි සන්නාමේති අපි ඉදිරියට ඒවා ඉගෙන ගන්නවා. ඉරියව්වද දරන. එහෙම ශක්තියක් ඒ සිත්වල තිබෙනවා. දැන් හොඳයි අපි මෙහෙම ගනිමු. එහෙම වාඩි වීමු ඉරියව්ව පවත්වන තැනැත්තෙකුට ඊළඟට සිත භවාංගයට වැටුනොත් දිගටම භවාංගගතව සිත පවතින්නට පටන් ගත්තොත් මොකද වන්නේ? දිගටම භවාංගගතව සිත පවතින්නට වෙනවා කියන්නේ ඔහු නිින්දට වැටෙන්නේ. එතකොට අර ඉරියව්ව පවතින්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තට ඇලෙවේ, අනිත් පැත්තට ඇලෙවේ, ඉස්සරහට ඇලෙවේ. ඒ විදිහේ ඒ මොකද මේ භවාංග සිතට බෑ ඒ ඉරියව්ව දරන්න. නමුත් අර ධ්‍යාන සිතට පුළුවන් ඒ ඉරියව්ව පවත්වන්න. ඒ විදිහට දරාගෙන සිටින්න. ඒක විශේෂ කාරණයක්. දැන් ඒ ධ්‍යානය කියන ඒ රූපාවචර කුසල් මනක් කර්මමයි. මනක් කර්ම. ඒ වගේම ඒක උපදවා ගත හැක්කේ දම් දීලා, සීල් රැකලා, අර දාන සීල, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදන, ධම්ම ශ්‍රවණ, ධම්ම දේශන, දිට්ඨි කම්ම කියා දැක්වෙන ඒ කර්ම කෙරෙත් ඒ පුණ්‍ය ක්‍රියාවන්ගෙන් නෙවේ. එහෙනම් කොහොමද උපදවන්නේ? භාවනාවෙන්මයි. ඒ නිසා ඒක මනක් කර්මයක්මයි, භාවනාවෙන්ම උපදවා ගත යුත්තක්. භාවනාවෙන්ම ලැබෙන. ඊළඟට ඉතින් ඒක ප්‍රථම ධ්‍යාන ආදී වශයෙන් පස්වැදෑරුම් වෙනවා. ඒ එක එක කුසලයක් පරිත්ත, මධ්‍යම, ප්‍රණීත කියලා කොටස් තුනකට බෙදෙනවා. ඒ එක එක කුසල. දැන් කෙනෙකු උපදවන ලද ප්‍රථම ධ්‍යානය ඒ ප්‍රථම ධ්‍යානය උපදවාගෙන එයින් නොපිරිහි හෙතම කලුරිය කරනවා විය හැකියි. ඒ තමන් උපදවාගත්තේ ප්‍රථම ධ්‍යානය උපදවාගත් අවස්ථාවේ සිටම ධර්මයකට වැඩුවා. ඒ කියන්නේ නැවත සමවැදුණා වැඩුවා. නමුත් දියුණු කරගත්තේ නැහැ.
එහෙම ධ්‍යානයෙන් නොපිරිහෙන තත්වයේ සිටියා ඒ ධ්‍යානය නැවත නැවත පුරුදු කිරීම වශයෙන් ශක්තිමත් බලවත් තත්වයට ඇති කරගත්තේ නැහැ. එහෙම ධ්‍යානයකට කියනවා පරිත්ත ධ්‍යාන. හොඳට පුරුදු කරලා නැහැ. ඒ ධ්‍යානයට කියනවා පරිත්ත. තරමකට දියුණු කරපු ධ්‍යානයට කියනවා මධ්‍යම කියලා. හොඳටම දියුණු කළ අර ආවජ්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන පච්චවෙක්කන කියන වසීතාවයන්ගේ වශයෙන් හොඳටම නැවත නැවතත් පුරුදු කළ ඒ ධ්‍යානයට කියනවා ඒ ධ්‍යානය ගැන කියන්නේ ප්‍රණීත කියලා. ඒ නිසා ඒ ප්‍රථම ධ්‍යානය පරිත්ත මධ්‍යම ප්‍රණීත කියන මේ වශයෙන් ප්‍රභේද වෙනවා තුනකට. දැන් අපි ඉස්සෙල්ලා කියවනේ කාමාවචර කුසලය විහෙතුක ඕමක විහෙතුක උත්කෘෂ්ඨ ත්‍රිහෙතුක ඕමක ත්‍රිහෙතුක උත්කෘෂ්ඨ. ඒ හේතු කොටගෙන ඒ ලබා දෙවන විපාකෙහි යම් වෙනසක් වෙනවයි. වෙනසක් වෙනවා. අහේතුක ප්‍රතිසන්දි, ද්විහෙතුක ප්‍රතිසන්දි, ත්‍රිහෙතුක ප්‍රතිසන්දි ලබා දීමට ඒවා පිළිවෙලින් හේතු වෙනවා. ඒ වගේ මේ රූපාවචර කුසල කර්මය ප්‍රථම ධ්‍යානයේ උපදවාගත් කෙනෙකු වශයෙන් සලකන විට ඒ තැන අපි ගන්නේ තුන් දෙනෙකු. ඒ තුන් දෙනාම උපදවලා තියෙන ප්‍රථම ධ්‍යානය. පළමුවෙන් ප්‍රථම ධ්‍යානයේ උපදවා ගත්තා. ඒ ප්‍රථම ධ්‍යානයට නැවත සමවැදින්නට පුළුවන් ශක්තිය තබා ගැනීම වශයෙන් තමා ධර්මකට ඒ පුරුදු කළා. නීවරණයන්ට මතුවීමට ඉඩ දුන්නේ නැහැ. එහෙම මරණාසන්නයේදී තමා ඒ ධ්‍යානයෙන් නොපිරිහි සිටියා. හොඳටම වඩන නොවැඩූ ඒ ධ්‍යානය පරිත්ත ධ්‍යානය කියලා අපි කියනවා. පරිත්තයි කියන්නේ තේරුම කුඩා නැත්තම් මේ එහි තියෙන ශක්තිය බලය බොහොම අඩුයි. එකක්. පරිත්ත කියන්නේ ඒකනේ කුඩා කියන තේරුමක් තියෙනවා. එහෙම වඩපු කෙනෙකුන් ධ්‍යානයෙන් නොපිරිහි කාලක්‍රියා කොට ඊළඟට ධ්‍යානයේ අනුරූප විපාකය ලබන්නට ඕනේ ලැබනවනේ. ධ්‍යානයට අනුරූප විපාකය නම් ප්‍රථම ධ්‍යානය උපදවාගෙන ඒ නොපිරිහි කාලක්‍රියා කළ කෙනෙකුට පුරෝහිතයි විපාකසිත ප්‍රථම ධ්‍යාන විපාකසිත භක්ම පුරෝහිතෙහි ඒ ප්‍රථම ධ්‍යානයේම ප්‍රණීත වශයෙන් ගැදුවා නම් ආවජ්ජනාදී ඒ පංච වසීතාවයන්ගෙන් දියුණු කරලා නැවත වඩලා හොඳ දියුණු තත්වයකට පමුණවා ගත්ත ප්‍රණීත ධ්‍යානයක් වුණා නම් ඔහු මෙරි උපදින්නේ මහා බ්‍රහ්මී. එතකොට ඒ අයගේ ඒ තත්ත්ව වශයෙන් වෙනසක් තිබෙනවා. බ්‍රහ්ම පාරිසජ්‍ය කියන වචනයේම තේරුම බ්‍රහ්ම පිරිස. බ්‍රහ්ම පුරෝහිත කියන්නේ මේ අනිත්‍ය තත්වයේ අය බ්‍රහ්ම පුරෝහිත. මහා බ්‍රහ්ම කියන්නේ බ්‍රහ්ම රාජය රාජ තත්වයේ අය. මේ වෙනසක් තියෙනවා. ආයු කාලයේ වෙනසක් තියෙනවා. ආයුෂයත් වෙනස්. කප්පස්ස තතියෝ භාගෝ ආයුප්පමාන කප්පස්ස ද්විතියෝ භාගෝ ආයුප්පපාන ඒකෝ කප්පෝ කියලා දක්වනවා. කල්පයෙන් තුනෙන් එක පංගුවක ආයුෂය. කල්ප භාගයක ආයුෂයක් බ්‍රහ්ම පුරෝහිත. එක කල්පයක ආයුෂයක් මහා බ්‍රහ්ම. අනේ විදිහට. ඉතින් එහෙම ගන්නට වෙනවා ඒ එකිනෙකක් පිළිබඳ. ඊළඟට ද්විතිය ධ්‍යාන, තෘතිය ධ්‍යාන කියන මේ දෙකම ද්විතිය ධ්‍යාන භූමියෙහි ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ. ඒට හේතුව අර චතුස්ක ණයෙහි දැක්වෙන පරිදි ප්‍රථම ධ්‍යානය පංචාංගිකයි, අංග 5කින් යුක්තයි. ද්විතිය ධ්‍යානය අංග 3කින් යුක්තයි. චතුස්ක ණයේ හැටියට සූත්‍රාන්තයන් එන්නේ ඒ ණය ක්‍රමයයි වැඩියෙන්ම විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ඥාන කුසල්සිත චතුස්ක ණයේ හැටියට
දෙවෙනි ධ්‍යානයේ දක්වන්නේ පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධ්‍යානය. පංචක ණයෙහිදී තමා විචාර පීති සුඛ ඒකග්ගතා සහිත කියා සතරාංගික අංග 4 ඇති ධ්‍යානයක් සේ ගන්න. එතකොට චතුරාංගික ධ්‍යානය, ත්‍රිවංගික ධ්‍යානය කියලා ධ්‍යානයේ කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රථම ධ්‍යානය වෙනසක් නැහැ. ඒ ක්‍රම දෙකේම. නමුත් ဒုတိ ය ධ්‍යානෙහි වෙනසක් තිබෙනවා. ඒ චතුස්කණයෙහිදී ဒုတိ ය ධ්‍යානය අංග 3කින් යුක්තයි ප්‍රීති සුඛ ඒකග්ගතා කියන. පංචකණයෙහිදී ဒုတိ ය ධ්‍යානය අංග 4කින් යුක්තයි විචාර පීති සුඛ ඒකග්ගතා කියන මේ අංග 4. ඒ නිසා ဒုတိ ය ධ්‍යානය සහ තෘතිය ධ්‍යානය කියන මේ දෙකෙන්ම ලබා දෙවන විපාකය ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ කොහිද? ဒုတိ ය ධ්‍යාන භූමිය. ဒုတိ ය ධ්‍යාන භූමිය. ඒ නිසා තමයි ඒකත්ත කාය නානත්ත් සංඤී කියලා එය දක්වන්නේ. ඒකත්ත කාය කියන්නේ ශරීර වශයෙන් සැලකෙන විට සමානයි. එකයි නානත්ත් සංඤී සංඥා කියන්නේ සිත වශයෙන් සැලකෙන විට ඒ ප්‍රතිසන්දි සිත වෙනස්. එක්කෙනෙකු විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ဒုတိ ය ධ්‍යාන විපාක සිත ලබන අතර තවත් කෙනෙක් පීති සුඛ ඒකග්ගතා සහිත ඒ ဒုတိ ය ධ්‍යාන විපාකය ලබනවා. ඉතින් ඒක චතුස්කණයෙහි පංචකණයෙහි හැටියට නම් තෘතිය ධ්‍යාන විපාක. ඊළඟට අනිත් තෘතිය ධ්‍යාන ඒ තෘතිය ධ්‍යාන භූමිය විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත පඨම ධ්‍යානයෙන් ප්‍රථම ධ්‍යාන භූමිය. එතකොට ඒ ဒုတိ ය තෘතිය කියන මේ දෙකෙන්ම ဒုတိ ය ධ්‍යාන භූමිය. ඊළඟට චතුර්ථ ධ්‍යානය තෘතිය ධ්‍යාන භූමිය. අපි පංචකණයේ හැටියට ගත්තාම ඊළඟට පංචක ධ්‍යානය ඒ කියන්නේ පංචම ධ්‍යානය, පංචම ධ්‍යානය, චතුර්ථ ධ්‍යාන භූමිය. ඉතින් මේ භූමිය වල තිබෙනවා වෙනස. පරිත්ත පරිත්ත මජ්ක්‍ධිම මහ අපමාන කියන නැත්නම් පරිත්ත මජ්ක්‍ධිම පනීත කියන මේ වශයෙන් ගත්තම ප්‍රථම ධ්‍යාන භූමිය තුන බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා. ဒုတိ ය ධ්‍යාන භූමි තුන පරිත්තාභ අපමානාභ ආබස්ස. තෘතිය ධ්‍යාන භූමි තුන පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්න. ඊළඟට චතුර්ථ ධ්‍යාන භූමි දෙකක් දක්වනවා මේ සුද්ධාවාස හැර. ඒ තමයි මොනවාද? වේහප්පල අසඤ්ඤ සත්. වේහප්පලය අසඤ්ඤ සත්. වේහප්පලය ඒ සිතයි කයයි දෙකම පවත්නා චතුර්ථ ධ්‍යාන භූමිය. අසඤ්ඤ සත්වය සිත නැති රූපය පවණක් ඇති බ්‍රහ්ම ලෝකය. අසඤ්ඤ සත්ව බ්‍රහ්ම ලෝකයේ කියේ සිත නැති බම කය ඇති බඹ තලයේ. අන්න ඒ බඹ තලය තමයි. සිත නැහැ. එතන සංඥාවගේ වශයෙන් දක්වලා තිබුණාට එයින් කියවෙන්නේ සංඥාව පමණක් නැtei කියන එක නෙවෙයි. එතන කියවෙන්නේ සිත නැති බ්‍රහ්ම ලෝකය. ඒකයි. නැත්තම් කෙනෙක් හිතන්නත් පුළුවන් සංඥාව නැහැ අනිත් ඒවා තියෙනවායි කියලා. සිතක් වෙතොත් ඒ සිතත් සමග සංඥාව තිබෙනවා. සංඥාව සිතෙන් වෙන් කරන්නට පුළුවන් එකක් නොවේ, සිතේම ඇතිවන ධර්මයක්. ඒ නිසා සබ්බචිත්ත සාධාරණ චෛතසිකය කියලා අප ඉගෙනගෙන තිබෙනවානේ. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන සංඥාව නැති සිතක් කොහේවත් ලැබෙන්නේ නැහැ. හැම සිතකම සංඥාව තිබෙනවා. ඒ අසඤ්ඤ සත්ත්ව කියන එකෙන් අදහස් කරන්නේ සිත නැති බඹලුව. ඒ සිත එපා කොට සිත වුමනා නැත සිත නැති කොට කිරීමට කරන ලද භාවනාවේ ප්‍රතිඵල වශයෙන් ලබන ප්‍රතිසන්දිය තමයි අසඤ්ඤ සත්‍යෙහි ලබන්නේ. එතකොට ඒ ලබන්නේ කවුද? දැන් සාසනික පිළිවෙත් පුරන කිසිවකු අසඤ්ඤ සත්වයට යන්නේ නැහැ.
මම හිතන්නේ නෑ අසඤ්ඤ සත්වෙහි උපදින්නට ඒ ශාසනික කියන්නේ මේ බුද්ධ ශාසනයෙහි පිළිගත් ඒ කෙනෙක් අසඤ්ඤ සත්‍යෙහි උපදින්නට කවදාවත් කැමති වන්නේ නැහැ. ඇයි එහි ඉපද ගත කරන කාලය නිකරුණේ ගත වෙන කාලයක්. මහා කල්ප 500ක් නිකරුණේ ගත කරන. ඒ අතරතුරදී කෙනෙකුට මේ සංසාර දුකෙන් නිදහස් වන්නට පුළුවන් අවස්ථාවක් ලැබුණා නම් එහෙම අවස්ථාවක් ලැබුණත් අතරතුර ඒ අවස්ථාවකින් ප්‍රයෝජනයක් ගන්නට ලැබෙන්නේ නැහැ අසඤ්ඤ සත්වෙහි ඉපද සිටිනවා නම්. අනේ ඒ නිසා අසඤ්ඤ සත්වයට යන්නේ මේ බෞද්ධයන් නෙවෙයි. තීර්ථක ශාසනවල අසඤ්ඤ සත්වෝත්පත්තිය පිළිබඳව ඒ භාවනාව උගන්වන්නේ. ඒ නිසා වුන් වායෝ කසිනියෙන් උපදවා ගත්ත චතුර්ථ ධානය ඇතිව ඊළඟට වුන් සිත නැති කරන්නට නැවත නැවතත් සිත එපා කියන මේ අදහස ඇතිව ධානයට සමවදිනවා. ධානයට සමවදින්නේම සිත දුරු කිරීමේ බලාපොරොත්තුව ඇතිව. මේ නැවතත් ඇති කරගත්ත ඒ අදහස නිසා ඒක අදිෂ්ඨානයක් නිසා ඔවුන් මැරිලා උපදිනවා. ඒ උපදින හැටි දක්වලා තිබෙන්නේ යම්කිසි ඉරියව්වකින් මේ ජීවිතයේ අත්තරීද ඒ ඉරියව්වෙන් ඒ බ්‍රහ්ම ලෝකෙහි පහළ වෙනවා ශරීරයක්. නිකම් ශරීරයක් නෙවෙයි. මේ අපේ වගේ ශරීරයක් නෙවෙයි. බ්‍රහ්ම ශරීරයක් පහළවන්නේ. බ්‍රහ්ම ශරීරයක් බ්‍රහ්මයේ උපදින්නේ. අර චතුර්ථ ධානයෙහි උපදින බ්‍රහ්මයේ සිටින්නේ ඒ වගේ ශරීරයක් ඇති බ්‍රහ්මයේ. නමුත් සිත නැහැ. සිත නැහැ. ඒ නිසා සිත නැතිව මේ කයින් ක්‍රියා කරන්නට බෑ. ඒ අපට යම් තාක්කල් මේ සිත පවතීද ඒ තාක්කල් තමයි අපි යන්නේ එන්නේ කන්නේ බොන්නේ කතා බහ කරන්නේ මේ දේවල් සිතා ඉන්නේ. ඒ ඔක්කොම කරන්නේ මේ සිත නිසා. සිත නැත්නම් කිසිවක් කරන්නට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අචිරං වතයන් කායෝ පඨවින් අධිසෙස්සති චුද්ධෝ අපේත විඥානෝ නිරත්තංග කලින්ගරක් නේ ගාලුවක් කිසි වැඩක් නැති තත්වයකටපත් වෙන කිසි දෙයක් කරන්නට බෑ. පින් කරනවයි පව් කරනවයි හොඳ දේ කරනවයි නරක දේ කරනවයි කියන මේ හැම දෙයක්ම කරන්නට පුළුවන් වන්නේ මේ සිතක් තියෙන නිසා. එතකොට සිතෙන් කරන්නට දෙයක් තියෙනවා. සිතේ තියෙන නිසා හැම දෙයක්ම කරන්නට උගන්වන්නේ නැහැ නේ. අපිට එහෙම උගන්වන්නේ නැහැ. සිතක් තියෙන මිනිහෙකු විසින් කල යුත්තක් තියෙනවා. හැමදේම කරන්නට ඒ කියලා උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කත්තබ්බං කුසලං චරිතබ්බං ධර්මචර්යං නේ. එහෙමනේ උගන්වන්නේ. එහෙම නැත්නම් ඔක්කොම ලෝකේ තියෙන ඔක්කොම සමහරු හිතන්නේ එහෙමනේ. ජීවත් වන්නේ ස්වල්ප කාලයයි. වැඩි වුණොත් අවුරුදු 100ක් වෙයි. මේ ස්වල්ප කාලයේ මුළුල්ලෙහි කරන්න තියෙන හැම දෙයක්ම කරන්නට ඕනේ කියලා සමහරු හිතනවා. සමහර බුදුරජාණන් වහන්සේ එහෙම වදාළේ නැහැ. කත්තබ්බං කුසලං චරිතබ්බං ධර්මචර්යං නත්ථ ජාතස්ස අමරණ යෝහි භික්ඛවේ චිරං ජීවති සෝ වස්ස සතං අප්පං වා භීය. එවයි දැන් ඒ නිසා සිත තිබෙන කෙනෙක් ඒ සිතෙන් ගත යුතු ප්‍රයෝජනීය ගන්න. සිත කුමක් සඳහාද යොදා ගන්නට තිබෙන? සිත පමණක් නෙවෙයි. සිත සහිත වූ මේ පංචස්කන්ධය යොදා ගන්නට තිබෙන්නේ කුමක් සඳහාදයි කියලා ඇසුවොත් කිය යුතු උත්තරේ තමයි පංචස්කන්ධයෙන් ඈතර වීමට. ඒකටයි පාවිච්චි කරන්නට තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ උන්වහන්සේ ධර්මයක් වදාළේ කුමක් වගේද? පහුරක් වගේද? පහුරක් වගේ පාවිච්චි කරන්නටයි ධර්මය. කුමටද? ඈතර වෙන්නට. ඈතර වෙන්නට. ඉතින් අපි ඈතර වෙන්නට ඕන. ඈතර වෙන්නට සිත නැතුව බෑ. සිතේ උපකාරය ලබා ගන්නට ඕන. උපකාර ලබාගෙන. සිතේ උපකාරය ලබාගෙන සිතින්ද ඈතර වෙනවා. සිතද අත්හරින. සිතද අත්හරින. ඒකනේ දැන් ඒ නිසා දැන් අසඤ්ඤ සත්‍යෙහි ඉපදීම
කවුරුවත් බෞද්ධයෙකු නම් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ නිසා තමයි අසඤ්ඤ සත්‍යෙහි ආර්යය ලැබෙන්නේ නැහැ. ආර්යය කවදාවත් උපදින තැනක් නෙවෙයි. ඒ ආර්යයන් නොලැබෙන තැනක් තමයි අසඤ්ඤ සත්‍ය. මොකද? උපදින අය මොනවත් කරන්නේ නැහැ නේ. එතන ඒ මහා කල්ප 500 මෙතන ඉඳලා චුත වෙනවා. නෑ. දැන් ඒ ධ්‍යානෙ උපදවා ගත්ත කෙනෙකු ඒ ධ්‍යානෙ නොපිරිහි කලුරිය කරනවානේ. ඒ කලුරිය කරන අවස්ථාවේදී ඔහු හිටියේ යම් ඉරියව්වකින් නම්. දැන් සමහරු ඉන්නට පුළුවන් නිදාගෙන ඇලවි සිටි ඉරියව්වෙන් ඔහුගේ මරණය සිදුවන්නේ. එතකොට ඔහුගේ ශරීරය පහළවන්නේ ඒ විදිහට. ඔව් ඉඳගෙන සිටි ඉරියව්වෙන් නම් ඒ ඉඳගත් ඉරියව්වෙන් ඒ ශරීරය පහළවන්නේ. ඒ විදිහට ඒ ශරීරය පහළ වෙලා පවතිනවා මහා කල්ප 500ක්. මහා කල්ප 500. ඒක අභව්‍යයි කියන්නේ. අභව්‍ය ස්ථානයක්. ඒක ධ්‍යාන බලයෙන් තමයි ලබන්නේ. ධ්‍යාන බලයෙන් ලැබුවට ඒක අහේතුක තැන. ඒක එතන අහේතුකයි කිව්වේ රූපේ විතරක් නේ තියෙන්නේ. ඔව්. සබ්බංච පනේතං රූපං අහේතුකං කියලා කියනවනේ. රූපය අහේතුකයි. ඒ කියන්නේ රූපේ සමග උපදින ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. ඒ නිසා රූපයට අහේතුකයි. නෑ ඒක ඒ නියම කාලයේ ආයු කාලයේ පැවත එතනින් චිත්ත වෙන්නේ. ඒ නියම ආයු කාලයේ පැවත. ඉතින් ඒ නිසානේ දැන් සමහර විටක ප්‍රශ්නයක් නඟනවා මේ පිනතුන් ඉගෙනගෙන තිබෙනවානේ නිරෝධ සමාපත්තිය ගැන. අපි කිව්වානේ මෙතෙන්දී. නිරෝධ සමාපත්තියෙහිදී සිදු කරන්නේ කුමක්ද? චිත්ත චෛතසික චිත්තජ රූප කියන මේවා නිරුද්ධ කරනවා. චිත්ත චෛතසික චිත්තජ රූප නිරුද්ධ කරනවා නිරෝධ සමාපත්තියේදී. දැන් රහතන් වහන්සේ නමක්. ඒ රහතන් වහන්සේ සියලුම ධ්‍යාන උපදවාගත් උතුමෙකු නම් පමණයි නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්. රහත් වූ පමණින් නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. රහතන් වහන්සේට සහ අනාගාමීන් වහන්සේට පමණයි නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන් වන්නේ. එහෙත් උන්වහන්සේලා දෙනමම සියලුම ධ්‍යාන උපදවාගත් අය වන්නට ඕන. ඒ ධ්‍යාන සියල්ල මේ කිව්වම අපි කියමු අෂ්ට සමාපatti. අෂ්ට සමාපatti. ඒ අෂ්ට සමාපත්තිලාභී අනාගාමීන් වහන්සේ සහ රහතන් වහන්සේයි නිරෝධ සමාපත්තියට සමවදිනවා. මේ නිරෝධ සමාපත්තියට සමවැදීමේ කාලය මිනිස් ලොව නම් 7 දවසකට සීමා වෙනවා. අපි ඒ කරුණු කියලා තියෙනවා නානාබද්ධ අවිකෝපන සත්තුපක්ඛෝසන අද්ධාන පරිච්ඡේද කියන සංඝ පටිමානන අද්ධාන පරිච්ඡේද කියන කරුණු 4ක් පූර්ව කෘත්‍ය වශයෙන් අපි දක්වලා තිබෙනවානේ මේ පිටුතුන්ට මතක ඇතිනේ. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නට කැමැති වෙන අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ ප්‍රථම ධානයට සමවදිනවා. ප්‍රථම ධානයට සමවැදෙයින් නැගිට ප්‍රථම ධානයේ වූ අංග ධ්‍යානාංග අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට නංවා විදර්ශනා කරනවා. ඊළඟට ဒုတိ ය ධ්‍යානයට සමවදිනවා. කලින් මෙන්න මේ ဒုတိ ය ධ්‍යානය පිළිබඳ වූ අංග සම්මර්ෂණය කරනවා. තෘතිය ධ්‍යානයට සමවදිනවා. කලින් මෙන් එයින් නැගිට සම්මර්ෂණය කරනවා. මේ සම්මර්ෂණය කියන එකෙන් දැක්වෙන්නේ අනිත්‍ය ආදි වශයෙන් විදර්ශනා කිරීම. ඊළඟට චතුර්ථ ධ්‍යානයට සමවදිනවා. එයින් නැගිට සම්මර්ෂණය කරනවා. ආකාසානංචායතන ධ්‍යානයට සමවදිනවා. එයින් නැගිට සම්මර්ෂණය කරනවා. විඥානංචායතනයට සමවදිනවා. එයින් නැගිට සම්මර්ෂණය කරනවා. ආකින්චඤ්ඤායතනයට සමවදිනවා. එයින් නැගිට. එයින් නැගිට ඊළඟට මේ කරුණු 4 කරන්නේ. ඒවට කියේ පූර්ව කෘත්‍ය කියලා නානාබද්ධ අවිකෝපන සත්තුපක්ඛෝසන සංඝ පටිමානන අද්ධාන පරිච්ඡේද කියන මේ කරුණු 4. නානාබද්ධ අවිකෝපන කියන්නේ තමන්ගේ ශරීරය හා සම්බන්ධ නොවන තමන් සතුව තිබෙන පාත්‍ර ආදී දේවල් තිබෙනවා.
ඒ වගේම පිරිකර තිබෙනවා. දැන් භික්ෂුන් වහන්සේ තුන් සිවුර පරිහරණය කරනවා නම් එයින් ඒ අඳනයයි යම්කිසි එක සිවුරකුයි තමයි ශරීරයේ තිබෙන්නේ. අනිත් එකක් පැත්තකින් තබා තිබෙනවා. දැන් මේ පැත්තකින් තිබෙන දෙක තමයි ශරීරයට සම්බන්ධ නැහැ. දැන් ඒක වුවද රැකෙන්නට නම් මේ අදිෂ්ඨානීය කරන්නට ඕන. ඒකයි නානාබද්ධ අවිකෝපන කියන්නේ. නානාබද්ධ අවිකෝපන කියන්නේ Tamanගේ ශරීරය හා සම්බන්ධව නොපවතින යම් යම් දේවල් තිබේනා. ඒවා මේ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී ගින්නෙන්, ජලයෙන්, සතුරන්ගෙන්, වේයන්ගෙන්, මීයන්ගෙන් ඔය ආදී උපද්‍රවයන්ගෙන් රැකේවා කියලා අදිෂ්ඨාන කරනවා. එහෙම අදිෂ්ඨානයක් නොකළොත් ඒව නැති වෙන්නට පුළුවන්. විනාශ වෙන්නට පුළුවන් යම් යම් උපද්‍රවයන් නිසා. එහෙම අදිෂ්ඨාන කිරීම නිසා ඒව රැකෙන. තමගේ ශරීරයට නම් කිසිවක් වෙන්නේ නැහැ. ශරීරයට සම්බන්ධ දේවලට කිසිවක් වෙන්නේ නැහැ. කොයිතරම් ජලය ගැලුවත්, වැස්සත්, ගිනියාවත් ඒ ගින්නෙන් හෝ විනාශ වෙන්නේ නැහැ. ශරීරයේ ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී. නමුත් ශරීරය අසම්බන්ධ දේවල් වලට අදිෂ්ඨාන නොකළොත් ඒ උපද්‍රව නිසා ඒව නැති වෙන්නට පුළුවන්. ඒ නිසායි ඒ අදිෂ්ඨානය කරන්නේ. ඒක නානාබද්ධ අවිකෝපන. සංඝ පටිමානන කියන්නේ සංඝයාට වමනා කළ විනය කර්මාදී එබන්දක් කිරීමට මේ භික්ෂුන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී නිරෝධ සමාපත්තියෙන් නැගිටේවා කියලා අදිෂ්ඨාන කරන්නට ඕන. ඒකයි සංඝ පටිමානනේ කියන්නේ. එහෙම නොකළොත් නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී සංඝයාට යම්කිසි කරුණක් සඳහා තම අවශ්‍ය වෙතොත් ඒ නිසාම නිරෝධ සමාපත්තියෙන් නැගිටෙන්නේ නැහැ. දූතයෙකු එවන්නට වෙනවා. සංඝයාගෙන් පණිවිඩකාරයෙක් එන්නට වෙනවා. ඇවිත් ශ්‍රවණෝපචාරයේ සිට කියන්නේ ඇහෙන දුර ප්‍රමාණයේ සිට කතා කරලා කියනවා. සංඝයා ඔබව කැඳවනවා. කියන විටම නිරෝධ සමාපත්තියෙන් Taman 7 දවසක් සමවැද සිටින්නට මේ අදිෂ්ඨාන කරගෙන සමවැද සිටියත් අතරතුරේදී සංඝයාට වමනා වුණොත් ඒ විදිහේ පණිවිඩයක් ලැබුණු හැටියේම නිරෝධ සමාපත්තියෙන් නැගිටෙනවා. ඒ නිසා සංඝයාට එවැනි දූතයෙකු එවීමට තිබෙන අවශ්‍යකත්වය නැති කිරීම සඳහා තමයි පළමු කොටම ඒ අදිෂ්ඨානය කරන්නට ඕන සංඝ පටිමානය. සත්තු පක්කෝසනය කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙහි නම් උන්වහන්සේට යම් යම් දෙයක් සංඝයාට කියන්නට අවස්ථා එනවා. වදාරන්නට අවස්ථා එනවා. දැන් බුදුරජාණන් වහන්සේ පවත්වන අර්ථෝත්පත්තික දේශනා කියලා ඒවා මේ පින්නතුන් අහලා ඇති. යම් කිසි කාරණයක් ඉදිරිපත් වුණාම මතු වුණාම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට හෝ ඒ බඳු ඒ භික්ෂුන් වහන්සේ නමකට නියම කරනවා සංඝයා කැඳවන්නට, සංඝයා රැස් කරවන්නට. ඒ රැස් කරවන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මේ මතු වූ යම් කිසි කාරණයක් සම්බන්ධව යම් දේශනයක් පවත්වීම සඳහා. ඒ වාට කියනවා අර්ථෝත්පත්තික දේශනා. එහෙම දෙයක්. එහෙම නැත්නම් යම් කිසි භික්ෂුවකගේ යම් කිසි වරදක් උන්වහන්සේට අනිත් භික්ෂුන් වහන්සේලා සැලකරට ස්වාමීනි අසුවල් භික්ෂුව නැත්නම් අසුවල් භික්ෂුන් වහන්සේලා මේ විදිහේ දෙයක් කළා. මෙන්න මෙහෙම ගිහියන් නැත්නම් මේ මිනිසුන් මේ විදිහේ චෝදනාවක් භික්ෂුන්ට කරනවා කියලා ඕ විදිහේ කරුණ බුදුරජාණන් වහන්සේට සැලකර සිටි කල්හි උන්වහන්සේ බඳු අවස්ථාවලදී සංඝයා රැස් කරවනවා විනය ප්‍රඥප්තියක් පනවන්නට. එහෙම අවස්ථාවකදී මේ භික්ෂුව අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ යම්කිසි අදිෂ්ඨාන කරන ලද කාලයක් නිරෝධ සමාපත්තියට සමවැද සිටිනවා නම් අර සත්තු පක්කෝසනය කියන පක්කෝසන කියන්නේ කැඳවනවයි කියන්නේ.
ඒ බුදුරජාණන් වහන්සේගේ කැඳවීමක් වූ කල්හි නිරෝධ සමාපත්තිය නැගිටිනවා. එහෙම අර්ථෝත්පත්තික දේශනාවක් විනය ප්‍රඥප්තියක් පනවන්නට බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරන අවස්ථාවක් වෙතොත්, රැස් කරන අවස්ථාවක් වෙතොත්, ඒ අවස්ථාවේදී නිරෝධ සමාපත්තිය නැගිටේවා කියලා අදිෂ්ඨාන කරන්නට ඕන. එහෙම අදිෂ්ඨාන කළොත් දූතේක එවන්නට කලින්ම නැගිටිනවා. නොකළොත් දූතේක එවන්නට සිදු වෙනවා. කලින් මෙන්න ශ්‍රවණ උපචාරෙහි සිට ඒ පණිවිඩය කියනකොටම නිරෝධ සමාපත්තිය නැගිටිනවා. ඊළඟට දක්වන්නේ අද්ධාන පරිච්ඡේද. අද්ධානය කියන්නේ කාලය. කාලයට කියන අද්ධාන කියලා. ඒ අද්ධ කියලා කියන්නේ අද්ධ කියලා. පූර්වා අද්ධ අපර අද්ධ කියලා එන්නේ. අද්ධ කියන්නේ කාලය. එතකොට අද්ධාන පරිච්ඡේදය කියන්නේ තමාට ඉදිරියට ජීවත් වීමට ආයුෂ තිබෙන්නේ කොපමණ කල්ද කියලා බලනවා. ඒ බලන්න. 7 දවසක් නිරෝධ සමාපත්තියට සමවැද සිටින්නට බලාපොරොත්තුව තිබුණා. ඒ 7 දවසට කලින් Tamanගේ ආයු ගෙවෙනව නම් පිරිහෙනවා. ඒ කියන්නේ මරණය ඊට කලින් සිදුවිය යුතු නම් සිදු වේ නම් නිරෝධ සමාපත්තියට පුළුවන් කමක් නැහැ. ඒ මරණය වළක්වන්නට ඉදිරියට ගෙන යන්නට නිරෝධ සමාපත්තියට සමවැද සිටීම නිසා සිදුවන්නේ කුමක්ද? අදිෂ්ඨානය අසුවල් කාලයක් නැත්නම් 7 දවසක් කියතත් 3 දවසකින් හෝ 4 දවසකින් Tamanගේ ආයු කාලය ගෙවෙනවා නම් ඒ ආයු කාලය ගෙවෙන අවස්ථාවේදී නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. ඊළඟට දැන් තවදුරටත් යන්නට බෑ. ආයුෂ පිරිහිලා ඉවර වෙලා. ඒ නිසා සිදුවේ යුත්තේ කුමක්ද? මරණය. මරණය සිදුවන්නට තිබෙනවා. මරණය සිදුවන්නට නිකම්ම චිත්තසිත උපදින්නේ නැහැ එකවරට. එවිට මරණාසන්න චිත්ත වීතිය උපදින්නට. මරණාසන්න චිත්ත වීතිය ඉපද චුතිය සිදු වෙනවා. අන්න එතකොට අනාගාමීන් වහන්සේගේ නම් චුතිය සිදු වෙලා ඒ අනාගාමීන් වහන්සේට තමන් උපදවාගෙන තිබෙන ධ්‍යානයට අනුරූප බ්‍රහ්ම ලෝකයේයෝ පංචම ධ්‍යානලාභියෙක් නම් සුද්ධාවාසයෙන් උපදිනවා. ඒ රහතන් වහන්සේ නම් පිරිනිවන්. ඒ අද්ධාන පරිච්ඡේදය බලන්නට ඕන. කුමක් සඳහා එබඳු අවස්ථාවක් වළක්වන්නට. දැන් මේ වික්ෂුන් වහන්සේ බොහෝ විට හැම විටම වාගේ මේ Tamanගේ ජීවිතය ගැන පවණක් සලකලා නැහැ. ශාසනය ගැන සලකන විට බොහෝම සලකලා තිබෙන කාරණයක් තමයි අනාගත ශාසන තත්වය. ශාසනය අනාගතෙහි කෙලෙස පවතිනවද? කොහොමද පැවැත්විය යුත්තේ? ඒ නිසා ඒ පසුව එන්නන්ට ආදර්ශගත හැකි ආකාරයටයි ඒ වික්ෂුන් වහන්සේලා ජීවත් වෙලා තිබෙන්නේ. ඒ වගේම උන්වහන්සේලා හැම විටම ක්‍රියා කර තිබෙනවා. පස්චිම ජනතාවට, ඒකයි කියන්නේ පස්චිම ජනතාවට ආදර්ශයක් වීම සඳහා. දැන් ඒ නිසානේ අපි කුමටද සරියුත් මුගලන් පරම්පරාවෙන් පැවතගෙන එන කියලා සඳහන් කරා. ඒ සරියුත් මුගලන් දෙනම සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේම වදාරලා තිබෙනවා. ආයාචය සූත්‍රයේදී මහණෙනි යම් භික්ෂුවක් මම අසුවලාමින් වන්නට ඕනේ කියලා යමෙකු පිළිබඳව යමෙකුගේ ආකාරය නැත්නම් යම් කෙනෙකුගේ තත්වයට තමා පැමිණිය යුතුයි භික්ෂුවක් වශයෙන් කියලා සැලකනවා නම් ආදර්ශ වශයෙන් ගත යුතුව තිබෙන්නේ කවුද? සරියුත් මුගලන් කියන දෙනම. සරියුත් මුගලන් දෙනම. ඒ දෙනම වහන්සේගෙන් ගේ පැවැත්ම පස්චිම ජනතාවට, ඒ කියන්නේ සංඝ වශයෙන් සංඝයාට, පස්චිම පසුවේ ඇතිවන්නා වූ සංඝයාට ඊට වඩා ලොකු ආදර්ශයක් තවත් නැහැ. ඒ විදිහටයි උන්වහන්සේලා Tamanගේ ජීවිතය, ඒ භික්ෂු ජීවිතය ගත කළා. දැන් සරියුත් හාමුදුරුවෝ පිළිබඳව මෙතන තුන් දන්නවනේ. උන්වහන්සේට එක අවස්ථාවකදී මේ දෝෂාරෝපණ කළානේ භික්ෂුවක්. එවිට සරියුත් හාමුදුරුවෝ තමන් වහන්සේගේ තත්වය ප්‍රකාශ කළ හැටි දෙන්නනවා.
මොන තත්වයක් නේ? ජලය, පොළොව මේ ඔක්කොටම සමාන කොට තමන් වහන්සේව දැක්වුවා. මේ ජලයට කොයිතරම් අපවිත්‍ර දෑ ගලා බැස්සත්, ඇවිල්ලා වැටුණත් ජලයෙන් නෑ මොනම විදිහේවත් ප්‍රතිචාරයක් එපයි කියන්නේ එහෙම එකක් නෑ. ඒ වගේ ස්වාමීනි මම ඒ විදිහ සිංහනාදයක් කළා. අන්න එහෙම කෙනෙක් සරිත්හම් වෙනකක් තබා උන්වහන්සේගේ බඩේ ඇතිවෙච්ච අමාරුවක් නේ, අමාරුවක් නිසා මුගලන් හාමුදුරුවෝ පිණ්ඩපාත කරගෙන ඇවිත් වළඳන්නට දුන්නා. වළඳන්නට දුන්නා. නමුත් ඒ වෙලේ උන්වහන්සේ බැලුවේ කොහොමද මේ මගේ වමනාව තමන් වහන්සේගේ කටින් පිට වුණා. කොහොමද මේ අමාරුවට මොකද්ද කරන ප්‍රතිකර්මය? මව් ඉන්න කාලේ මව් නම් ගෙදර ඉන්න කොටත් මේක හැදෙනවා. මව් මට මේ විදිහේ පායාසයක් පිළියෙල කරලා දෙනවා. හොඳයි ඇවැත්නි එහෙනම් ඔබගේ අපගේ පින් තිබේ නම් අපට එහෙම දෙයක් ලැබේවි කියලා උන්වහන්සේ පිණ්ඩපාතේ වැක්කේ. මේ කතාව අහගෙන හිටි දේවතාවෙක් මුගලන් හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩින එක තැනක මේ කෙනෙකුට ආරූඪ වුණා. ආරූඪ වෙලා කිව්වා මේ අසවල් මේ විදිහේ දෙයක් පිළියෙල කරලා මුගලන් හාමුදුරන්ට පූජා කරන්නේ එතෙක් මම යන්නේ නැtei. අපි මේ වගේ දේවල් උන්වහන්සේට පූජා කරනවා කවදාත් මෙහෙම ඉල්ලීමක් කරන්න ඕනේ නැහැ. පූජා කරනවා ඕක අමාරු වැඩක් නෙවෙයි කියලා පූජා කරලා පිළියෙල කරලා පූජා කළා. මුගලන් හාමුදුරුවෝ මේ පිළිගෙන ඉවත වඩින්නට ලෑස්ති වෙන විට කිව්වා ස්වාමීනි නැවතිලා වළඳන්න. වළඳන්නට ගෙන යන්නටත් දෙන්නම්. ඉතින් පිණ්ඩපාතේ වළඳන්නට වේලා තිබුණා. ඊට පස්සේ වුණත් ඒ නිසා උන්වහන්සේ වළඳලා වැළඳුවාට පස්සේ පාත්‍රයේ සෝදලා මේ ගෙන යන්නට පාත්‍රයේ පුරවලා ඒ ආයාසය දුන්නා. මුගලන් හාමුදුරුවෝ ගෙන ඇවිත් සරියුත් හාමුදුරන්ට දුන්නා. දුන්නේ හැටියෙම ගැලඳුවේ නැහැ. කොහොමද මේක ලැබුණේ කියලා බැලුවා. එවිටයි දැක්කේ මේ Tamanගේ මුවින් පිට වෙච්ච වචනය අහගෙන සිටි දේවතාවෙක් කරපු වැඩක් මේක. ඒක වාග් විඥාප්තියෙන් ලැබුණු දෙයක්. වාග් විඥාප්තියෙන් කියන්නේ Taman ඉල්ලලා, Tamanගේ කටින් කියලා. දැන් එහෙම ලෙඩ භික්ෂුවක් නම් රෝගී භික්ෂුවකට නම් ඒක එහෙම වරදකුත් නෙවෙයි. මේ විදිහේ දෙයක් මේ අමාරුවට හොඳයි කියලා ලබා ගැනීම වරදකුත් නෙවෙයි. නමුත් උන්වහන්සේ සැලකුවා මේ මගේ කටින් පිට වුණු දෙයක් නිසායි මේක මට ලැබුණේ. මේක වළඳන්නට සුදුසු නෑ කියලා කිව්වා. ඔක ගිහිලා හලන්නට අහක දාන්නට. වචන දෙකක් කියනකන් හිටියේ නෑ. මුගලන් හාමුදුරුවෝ ඒ පාත්‍රයේ එහෙම පිටින්ම ගිහින් පැත්තකට හැලුවා. ඒ හලනවත් එක්කම මේ Tamanගේ උදරයේ තිබුණු ඒ රෝගාබාධය දුරු වී ගියයි. උන්වහන්සේ ජීවමානව වැඩ සිටින තාක්කල් ඒ රෝගය ආපසු හැදුනේ නැtei කියලා දක්වනවා. අන්න ඒ විදිහට ආජීවය ගැන බොහෝම සැලකුවා. ආජීව පාරිශුද්ධ සීලය කියලා එකක් තියෙනවානේ. ආජීවය ගැන. ඉතින් එහෙම උතුමන් එහෙම අයට